එතකොට පුතේ ශාකපත්‍ර සහ ඵල මේරු විට ඒවා පතන යවන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ශාකපත්‍රය මෝරලා ඒක පන්නුනම නිකම් මෙම අතින් තට්ටු කළත් ඇති ශාකපත්‍රය ඩොග් ගාලා බිමට වැටෙනවා නේ. ඵල කියන්නේ ගෙඩි වර්ග ඒවත් නිකම් බිමට වැටෙනවා නේද? හරිද? එතකොට මෙතන දීලා තියෙන දේ අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද? ස්වභාවිකව වර්ධනයේ අවසන් වී ගිලිහුණු ශාකපත්‍ර නටුවේ කෙලවර වර්ධනයෙන් පවතින කැඩුණු ශාකපත්‍ර නටුවේ කෙලවර පරීක්ෂා කර බැලීමෙන් මේ පිළිබඳව අධ්‍යයනය. දැකලා තියෙනවද පුතේ නටුවේ කෙලවර කොයි වගේ? මෙච්චර මේ ලොකු ශාකපත්‍ර නටු නෑ. මෙහෙම නටුව තියනවා කියලා හිතන්නකො මෙච්චර ලොකු නටුවක් නෑනේ. මේක කෙලවර ඕම ඇවිල්ලා ඕම වගේනේ තියෙන්නේ නේද? මේක කෙලවර දැකලා තියෙනවද මෙන්න මෙහෙම කොටසක් ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. මේක නිකන් වේලිලා වගේ ගිහිල්ලා තියෙනවනේ. මෙන්න මේ ස්තරේ හට ගන්නකොට තමයි පුතේ ශාකයෙන් යා වෙන් වෙන්නේ. මේ කොටස තමයි ශාකයෙන් වෙන් වෙන්නේ. හරි? ඉතින් එතකොට තව ඒක විස්තරයක් තියෙනවා බලමු මොකක්ද දෙන්නේ කියලා. පළසා පත්‍ර පතනයේදී ඒවායේ නටුවෙන් කඳට ආසන්නව ඇබ්සිෂියන් ලේයර් එකක් මේ තියෙන්නේ ඡේදස්තරයක්. මෙම ඡේදස්තරයක් හැදෙනවා. ඒ ඡේදස්තරයෙන් තමයි පුතේ මෙයා ගහින් වෙන් වෙන්නේ. නැමැති පටක ස්තරයක් හටගනී. ඡේදස්තරය සෑදීමට හේතු වන්නේ පළහා පත්‍ර මේරීමත් සමග ඒවායේ නිපදවන වර්ධක ප්‍රමාණ ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම. අපි වයසට යන එකත් ඔය වගේ සංසිද්ධියක් තියෙනවනේ පුතේ. වයසට යන එක ගැන විද්‍යාඥයෙකු විරුද්ධ මත තියෙනවා. DNA වල ක්‍රියාවලියක්ද එකක් ඇඟේ සිදුවන මේ වර්ධක ද්‍රව්‍ය වල වෙනස් වීමේ ක්‍රියාවලියක්ද හරි හෝමෝන යාවත්කාලින නොවීමේ ඒවැ ක්‍රියාවලියක්ද සමහර එකපාරට වගේ වයසට යන රෝගී තත්ත්වයන් ඉඳලා එහෙම වෙන්න පුළුවන් නේද? හරි ඡේදස්තරයේ හේතුවෙන් පත්‍ර හා ඵල ශාකයෙන් ගිලිහින් නේද? අපයි 22 මම ඒකට වෙනම නෝට් එකක් දෙන්නම්. හරි දැන් මෙහෙම කොණ්ඩේ තරුණ අයගෙත් කොණ්ඩේ ඉදලා දිනවනේ මේ පොඩි අයගෙත් සමහරලාවට පීනස කියන රෝගී තත්ත්වෙ හින්දා දන්නවද? ඊට පස්සේ සමහරලාවට පුතේ කොණ්ඩේ එහෙම ගොඩක් වෙලාට තාත්තයා පැත්ත බලපාන අවස්ථා තියෙනවා. ඔය තට්ටේ එහෙම මම කලින් කියලා තියෙනනේ. කොච්චර කැටයන් දාගෙන හිටියත් තාත්තගේ තට්ටේ තියෙනවා නම් ඉතින් නේද? හරිද? ඒක හොලැන්ඩ්‍රික් පිය පාර්ශවයෙන් උරුමන ජානමය ලක්ෂණ. හරිද? ඒ 10 වසරේදී අපිට ඉගෙන ගන්න 20 වෙනි පාඩම පුතේ 10 වසරේ. අන්තිම පාඩම ජීව විද්‍යාවත් අන්තිම පාඩම පොතේ අන්තිම පාඩම. එතකොට පුතේ මතක තියාගන්න ඉතින් අර ඒ සාධක බලපානවා. හරි? අපි මෙහෙම ලියමු. තරුවක් දාලා ලියමු. ශාකපත්‍රයක් වර්ධනය අවසන් වී ගිලිහි පවතින විට එහි නටුව කෙලවර අධ්‍යයනය කිරීමේදී එහි නටුව එහි යම් ස්තරයක් පවතින බව අපට නිරීක්ෂණය කළ හැක. අද සිග්නල් වල මොකක් හරි අවුලක් තියෙනවා වගේ දැනෙනවා පුතේ. අපට නිගමනය කළ හැක. ඔයගොල්ලෝ කතා කරන එකත් ඇහෙන්නේ නැහැ මම කතා කරන එක ඇහෙන්නේ නැහැ වගේම ඔයගොල්ලෝ කතා කරන එක ඇහෙන්නෙත් නැහැ. ඔව්සේ කියලා කිව්වේ.
ඒක ටිකක් ලස්සනට ඕ සර් වගේ ලස්සනට ආව පුතේ ඒක. මේ එතකොට අන්න ඇප්ලිකේෂන් ලේයර් එකට මම අදාළ රූපයක් දැම්මා. ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඇප්ලිකේෂන් ලේයර් එකට අදාළ දේ. මම එතෙන්දි බලාපොරොත්තු වෙන්නේ ඒක කියවන්න පුළුවන් අය ඉන්නවා. නිකන් රිෆර් කරන්නයි ඕනේ. ඔය පොඩ්ඩක් බලන්න. ඔය වල්පල් ඕපුදුක් බලන අතරේ මම ඔය විද්‍යාවට අදාළ ෆොටෝස් ටිකක් එහෙම දාලා තියෙනවා ඒවා. ඒව බලන්න. හරි? ලියමු. මොකක්ද අන්තිමට කිව්වේ පුතේ? ලපටි ශාක පත්‍රයක් කැඩූ විට ඒකටම ලියමු ලොකු ඡේදයක් කියන්නේ මේක. ලපටි ශාක පත්‍රයක් කැඩූ විට ගෙදර printer එකක් එහෙම තියෙන අය ඉන්නවනේ ඉතින් ඒ ඔප ෆොටෝස් අප්ලෝඩ් කරගෙන ඒවා මොනවා හරි කරලා print කරලා අලව ගන්න පුළුවන් ඈ. කැඩූ විට එහි කෙලවර මෙවැනි ස්වරූපයක් නොදරයි. එහි කෙලවර මෙවැනි ස්වරූපයක් නොදරයි. මෙවැනි ස්වරූපයක් නොදරයි. මෙහිදී පළ හෝ පත්‍ර නිසි කාලය සම්පූර්ණ කිරීමේදී මෙහිදී පළ හෝ පත්‍ර නිසි කාලය සම්පූර්ණ කිරීමේදී කඳට ආසන්නයෙන් වෙන පාඩකට යන්න ඡේදස්තරයක් සම්පූර්ණ කිරීමේදී කඳට ආසන්නයෙන් ඡේදස්තරය වෙන පාඩකින් ඉංග්‍රීසි එකත් ලියනවා නම් මම කැමතියි පුතේ ඇබ්සිෂන් ලේයර් කියන එක. ඡේදස්තරයක් හටගනි. හරි. මෙම ඡේදස්තරයේ නිපදවන වර්ධක ප්‍රමාණය හීන වී නිපදවන වර්ධක ප්‍රමාණය හීන වී පත්‍ර හා ඵල ගිලී යාම සිදුවේ. පත්‍ර හා ඵල ගිලී යාම සිදුවේ. හීන වී පත්‍ර හා ඵල ගිලිහි යාම සිදුවේ. අපි වෙන පාටකින් ලස්සන ලියමු අනුමාත්‍රකාව පුතේ මොකක්ද? කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යවල ප්‍රයෝජන. අපි නොහිතුවට මේවා විශාල වශයෙන් ප්‍රයෝජන ගන්නවා පුතේ. commercial agriculture methods වලදී economical agriculture ඒ වගේ ගොඩාක් දේවල් වලදී ඔය මල් පැල තවන් හරියට පුතේ ඒ හොඳ ව්‍යාපාර කරන්න පුළුවන් නම් විසිතුරු මල් කියන්නේ තේරුණාද? බොන්සායි එහෙම දන්නවද පැලයක් එහෙම විශාල මිලකට විකිණෙන්නේ කියලා දන්නවද? අර කවුද කස්සප දැක්කද පුතේ? 1500ක් විතර වෙනවා 10000. පොඩි පැලත් රුපියල් 5000යි සමහර ඒවා. ඈ සමහර පැල තියෙනවා 15000යි. අර ලස්සනට අදපු එක 10000ක් විතර. අර මං දැම්ම ෆොටෝ එකක් දැක්කද? ඒකෙන් පැලේ විතරක් නෙමෙයි අරමුණු කරන්නේ දෙන්නේ. වෙනම නිකන් ඒකුත් අදලා. ගාන් තියරි එකක් තියෙනවා පුතේ. දැන් අලුතෙන්ම යනවා පන්සලක් එහෙම හදනවා පුතේ පොඩි. ඒකේ බෝපැලේ එතකොට බොන්සායි මෙතඩ් එකට හදන අය තියෙනවා. ඒ කියන්නේ බෝගහකුත් හදනවා සර්. මොනවද පුතේ? සර් බෝගහකුත් තියෙනවා. බෝගහ තියෙනවා. බෝ වගේව හදන්න බෑ පුතේ. ඒක බීජ පත්‍රීය කරන්න බෑ මේක. ද්විබීජ පත්‍රී ශාක වල තමයි මේක කරන්න පුළුවන්. මොන කොට ලිඩනේ වල කරන්න බෑ. ඕසේ හදලා තියෙනවා. ඔව් ඒ වුණාට ඒකේ මේ සාර්ථක නෑ නේද?
ඔව් ඔව් සර් අද කාටද සර් ඔව් සමහර ඒවා තියෙනවා මේ ගෙඩිත් සර් තියෙනවා ගොඩක් කෝපලා හදනවා බෝ තියෙනවා මං කිය පොල් මේ ගෙඩිත් තියෙනවා සමහර පැලවල දෙන්නාරන් ඒවා මේවා මල් ඕන ඇවිල්ලා ඇබුවට ගෙඩිත් වැඩක් ඇවිල්ලා නෑ රස්කම් ඔව් ඒක හරි එතකොට මාතෘකාව ලියවන කට්ටියනේ කෘෂි කර්මාන්තයේදී උද්‍යාන විද්‍යාවේදී මේවා බහුලව පාවිච්චි කරගන්නවා අපිට කියවමු උඩ යට පිළිවෙලටනේ මන් දුන්නේ කියවන්න උදිතට පස්සේ ඉන්නේ තරුල් කියවන්න පළවෙනි කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කියලා එයාගේ ප්‍රයෝජනය කියන්නේ තරුල් නැත්නම් මම වෙන කෙනෙක්ට පාස් කරනවා කියන්නේ ඡේද පුතේ ඉක්මනට මේ වගුවේ තියෙන එකද? ඔව් වගුවේ තියෙන එක පුතේ 7.1 වගුවේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කියලා ප්‍රයෝජනය කියන්නේ පුතේ 2 4 ඩයික්ලෝරෝ ෆිනොක්සි ඇසිටික් ඇසිටික් ආම්ලය. අම්ලය 2 4 DPA කියන්නේ කුඹුරු කුඹුරුවල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීම. ඔව් එතකොට කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි කියන්නේ පත්‍ර පළල් ඒවට මේක අවශෝෂණය වෙලා ඒව ඉක්මනට මැරලා යනවා පුතේ. හරිද? දැන් ඒක කෙටියෙන් පුතේ 2 4 DPA කියලා තියෙන්නේ. දැන් 2 4 DPA කියන එක එක්ස්පෑන්ඩ් කරාම තමයි අර අදහස් එන්නේ 2 4 ඩයික්ලෝරෝෆිනොක්සි ඇසිටික් ඇසිඩ් කියන එක. ගිම්මාන ඒ ඊළඟ එක කියලා ඒ ප්‍රයෝජනෙම කියන්නේ. ගිම්මාන නෑ යසංගා ඉන්නවද ගිම්මාන කියන්නේ ගිම්මාන නෑ යසංගා ඉන්නවද ඉන්නවා කියන්නේ නේ කට්ටිය ඒකනේ වෙලා තියෙන්නේ යසිත් කියන්න එහෙනම් එහෙනම් තනුකි කියන්න පුතේ මේ යට ඉන්න සෙට් එකටම කියන්න කියලා කියන්න තනුකි කියන්න එහෙනම් 2 4 TPA 2 4 5 2 4 TPA 2 4 5 ට්‍රයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලය ප්‍රයෝජනෙත් කියන්න පුතේ කුඹුරුවල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීම. 2 4 5 TPA කියන්නේ ඒක තමයි. හරි. අර පාඩමෙම කියවන්න බැරිය ඉන්න එපා නිකන් තේරුමක් නැහැ නේ පුතේ වැඩක් නැහැ නේ. රවිනු කියන්න පුතේ ඊළඟ එක IAA ඉන්ඩෝල් ඇසිටික් අම්ලය අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම ඵල ඉක්මනින් වර්ධනය කරයි. කාට හරි මේ අයියා කෙනෙක්ට කතා කරා වගේ මට ඇහුනේ IAA ගාලා කියනවා වගේ මට ඇහුනේ IAA ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියන එක අතු කැබලි වලින් මුල් අද්දව ගන්න පුළුවන් ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම අපිට කරන්න පුළුවන් පුතේ ඊට පස්සේ කියන්න පුතේ තනුගේ සෙතුම්දී ඊළඟ එක කියන්න පුතේ IBA ඉන්ඩෝල් බියුටික් අම්ලය බියුට්‍රික් අම්ලය අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම. ඒ කියන්නේ අර ෆන්ක්ෂන් එකම තමයි තියෙන්නේ IAA IBA එකම සංසිද්ධිය තියෙන්නේ නේද? ඊළඟට කියන්න පුතේ ආකාශ් ඉන්නව නේද? නෑ. ආත්මා ඊළඟ එක කියන්න පුතේ නැප්තලින් ඇසිටික් අම්ලය ගස්වල ගෙඩි ආකාරයේ වැටීමට වැළැක්වීමට අන්නාසිවල අවාරයේ ඵලදාව ලබා ගැනීමට NA දැන් අන්නාසිවල අවාරයේ ඵලදාව ගන්න කොහොමද නරකද මං කිව්වේ මේක කෘෂි වගාව සඳහා හොඳයි නේද ඉතින් ඒකනේ කියන්නේ හරි නෑ සාමාන්‍ය වාර කියන්නේ සාමාන්‍ය ඒක ද්විවාරී තත්ත්වයක්නේ තියෙන්නේ ඊට අමතරව තව පැල වලින් ගෙඩි ගන්න පුළුවන් නම් කොහොමද දැන් ඔය අඹක් තියෙනවා පුතේ ඉස්සර අඹ තියෙන්නේ එක කාලෙකට විතරයිනේ දැන් අඹ හැම වෙලෙම වගේ තියෙනවනේ අන්න ඒකනේ චන්දිත කියන්න පුතේ ඊළඟ එක චන්දිත
cell. අවාරයේ ගස්වල පල හට ගැන්වීමට නිදසුන් අඹ. බලහත්කාරයෙන් පල හට ගන්නන්න පුතේ. අඹ නැති කාලෙත් අඹ කවවනවා පුතේ. අන්න ඒකයි කියන්නේ. බලන්නේ કૃතිම වර්ධක ද්‍රව්‍ය ආධාරයෙන් මේක කරන්නේ. තේරුණාද? අපි ලියමු නෝට් එක. ඊට පස්සේ වගුව ගහන්න කියනවා. වගුව ගහන අතර මම නම් ලකුණු කරන්නම්. ලියමු. වාණිජ කුෂිකර්මාන්තයේදී හා උද්‍යාන විද්‍යාවේදී වාණිජ කුෂිකර්මාන්තයේදී හා උද්‍යාන විද්‍යාවේදී මෙම કૃතිම වර්ධක ද්‍රව්‍ය බහුලව භාවිතයට ගනු ලැබේ. හරි වගුව ගහන්න පටන් ගන්න. මම නම් ලකුණු කරගෙන ගියා. අද කෙනෝලි නෑ නේද පේන්නේ. ඊට පස්සේ පසිඳු නෑනේ. පසිඳු නෑ. මනුතිත් නෑනේ. මනුති නෑ. අරුණිත් නෑ. විබුදිත් නෑනේ. විබුදිත් නෑ. වගුව ගහන්න ඕනද? ඔව් වගුව ගහන්න පුතේ. පැන්සලෙන් ගහන්නේ කලස් දෙකක් පාවිච්චි කරලා ලියන්න. ඊට පස්සේ යශෝද නෑනේ අද නේද? යශෝද නෑනේ. යශෝද නෑ. ඊට පස්සේ දිනුග ඉන්නවද? දිනුග netum setpin සමාන යසිත් ඉන්නවනේ හිටියනේ. උදිත හිටියනේ. උදිත පාඩම කියවනේ. අපි ඊළඟ පාඩම පටන් ගමුද? ෂයන මගේ නම කිව්වද? නෑ ඔව් පුතේ මම මේ නන් ලිස්ට් එක බලලා ලකුණු කරා ඈ. මට යාර කීප දෙනෙක් විතරයි නෑ කියලා. හරි බලන්න එපා. මේ අර අලුතෙන් ආපු අය තාම ඉතින් ඇත්තටම මේ දැකලත් නෑනේ පුතේ මේ පන්ති පටන් ගන්න බැරුණානේ අපිට. හරි නේද? අපිට වගුවට ඉඳ තියන්න පුළුවන් නේද? පටන් ගමුද අනිත් පාඩම? ඕල්නියා බෑ වගේද වගුව ගහන්න මොනේ වගේද? ඔයගොල්ලෝ ඉතින් කපටි නෑනේ වැඩිය. ඔව්. ඔව් කපටි නෑනේ වැඩි ගොම ඔව් සර් කිව්වා. හරි. ඔව් සර්. ඔව් සර්. හරි වගුව ගහන්න ඉඳ තියන්න. වගුව ගහන්න ඉඳ තියලා පුතේ පාඩම ඉවරයි ඈ. වගුව ගහන්න ඉඳ තියලා ලියන්න ජීවීන්ගේ සන්ධාරණය හා චලනය. ජීවීන්ගේ සන්ධාරණය හා චලනය. සර් මේ පොතේද නැත්නම් අනිත් පොතේද? ඒක තමයි. ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ පොතේ ලියනවද අනිත් පොතේ ලියනවද? එහෙම එකක් නෑ. මේ පොතේ සර්.
අමීෂත් ඒ කතාවම කියන්නේ. ඒකම දේශීලු. ඉතින් අර පොත ගමු. නැත්නම් ඒ පොත අපරාධනේ. නේද? අනිත් පොතේ ගන්න. ඔය අනිත් පොතේ වැඩ කරලා මේ නැති. පොතේ පාඩම් මේ පොතේ පාඩම් දෙකයි කරලා තියෙන්නේ. වෙන්න බෑ. මේ පොතේ තමයි වැඩියෙන් කරලා ඇත්තේ මම. හරි අනිත් පොතේ ගමු. ජීව විද්‍යාවනේ කොහොමත්. හරි. ලස්සන ලියන්න අට පාඩම ජීවින්ගේ සන්ධාරණය චලනය දිනේ දාන්න ඕනේ. හරිද? හරිද? මම ඔයගොල්ලෝ ලියන අතරේ කියන්නම්. පුතේ දැන් උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි මුළු දේහයම හරි දේහෙන් කොටසක් හරි චලනය කරන්නේ. පිහිටීම වෙනස් කරන්නේ. පන්ති වලලා උතනින් ඕගොල්ලෝ වෙන තැනකට යනවා. ඕගොල්ලෝ දැන් උතන ඉදිද්දි ඕගොල්ලෝගේ අතේ දුරින් අම්මලා ඇවිල්ලා මොකක් හරි කෑම එකක් හරි මොනවා හරි උණු කිරි කෝප්පයක් හරි මොකක් හරි තියෙනවා. අත චලනය වෙනවා පුතේ පැත්තේ මීට මෙහෙම. දේහෙම හෝ දේහෙන් කොටසක්. තේරුණා නේද? උත්තේජය. අන්න ඒ වගේ. ඉතින් මතක තියාගන්න මේ ක්‍රියාවලිය චලනය. මේ චලනයේදී ගත්තොත් එහෙම ශාකත් චලනය වෙනවා. ප්‍රභාවාර්ථී චලන, සන්නමන චලන, ඒ වගේ ආකාර තියෙනවා පුතේ. සන්නමන චලන, ඒ වගේ චලන ආකාර තියෙනවා. හැබැයි ඉතින් අපි මේක සත්තු ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. ශාක ගැන කතා කරනවා. හැබැයි මෙහෙමයි තැනින් තැනට සංචරණය කරන්න පුළුවන් අපිට. තැනකින් තැනකට යන්නේක සංචරණය. ගස් වලට එහෙම බෑ පුතේ. දැන් ඔයගොල්ලෝ උදේ නැගිටලා බලද්දී ඔයගොල්ලෝ ගෙදර ගස් තියෙන තැන් මාරු වෙලා පොල් ගහ තිබිච්ච තැනට අඹ ගහ ගිහිල්ලා අඹ ගහ තියෙන තැනට පොල් ගහ ගිහිල්ලා එහෙම වෙලා තියෙන්නේ නැහැ. ඒගොල්ලොම හිතලා අපි මෙතන හොඳයි අද පොල් ඔය අතන ඉන්නේ එහෙම වෙන්නේ නැහැ. හරි? අපි ලියමු පොඩ්ඩක්. මේක වෙන පාටකින් ලිව්වත් කවන්නේ පටන් ගන්නකොටම ලියලා කොටු කරත් කවන්නේ. හරි? උත්තේජයකට දක්වනු ලබන ප්‍රතිචාරයක් ලෙසට දේහයම හෝ දේහෙන් කොටසක් ප්‍රතිචාරයක් ලෙසට දේහෙම හෝ දේහෙන් කොටසක් සර් කැඩි කැඩි ඇහෙන්නේ. දේහෙන් කොටසක් එහි පිහිටීම වෙනස් කර ගැනීම වෙන පාඩකට යන්න චලනය ලෙස හැඳින්වේ. සර් දෙයෙන් කොටසක් ඒකට පොඩ්ඩක් ඉඳ තියලා ලියන්න පුතේ. වීඩියෝ එක අප්ලෝඩ් කරනවනේ කැඩි කැඩි එන කට්ටියට ඉතින් වෙන කරන් දෙයක් නැහැ ඉතින්. හරි? හොඳට ඇහෙනවා. චලනය ලෙස ඔව් ඇහෙනා ඉන්නවා. ඒකයි. කට්ටියටම ඇහුන්නේ නැත්තම් මොකක් හරි කරන්න පුළුවන්. සර් වෙනස් කර ගැනීම චලනය ලෙස හැඳින්වේ. චලනය වෙන පාඩකින් නේ ලියන්නේ කිව්වේ. චලනය ලෙස හැඳින්වේ. අලුච්ඡේදයකට යන්න. සතුන් මෙන්ම
සතුන් මෙන්ම අස්සව මල්ලි ඇවිල්ලා වැඩේ බලාගෙන ඉන්නේ වැඩේ යනවද කියලා ඈ. සතුන් මෙන්ම ශාකද සතුන් මෙන්ම ශාකද විවිධ චලනයන් දක්වයි. විවිධ චලනයන් දක්වයි. සතුන්ට සංචරණය කළ හැකිමුත් සංචරණය කළ හැකිමුත් සංචරණය කළ හැකිමුත් ශාකවලට සංචරණය කළ නොහැක. හරි පුතේ අපි බලමු එක එක ජීවීන් සංචරණය කරන ආකාරය ගැන දල රූපයක් තියෙන්නේ. වගුව ගහන්න ඕනේ. වගුව ගහන්නේ පුතේ එකෙන් එකට පුරවන ගම. හරි? එකෙන් එකට පුරවන ගම වගුව ගහන්නේ. පැන්සලෙන් ගහන්න අපි එකෙන් එකට පුරවන ගමන් කරමු මේ වැඩේ. සර් වගුව ගහන්න ඕනේද? ඔව් පුතේ. පැන්සලෙන් ගහන්න මේ පැත්ත එක පාටකින් ලියමු මේ පැත්ත සත්වයාගේ නම අචුපතේ තියෙනවා. පිටු 90. ඇමීබා වදින්න ඕනේ පුතේ. මෙයාගේ තියෙන්නේ සංචරණය කරන්න ව්‍යාජ පාදක. ව්‍යාජ කියන තේරුම මොකද්ද? ව්‍යාජ මුදල් ව්‍යාජ චෙක්පත් මොකක්ද ඒකේ තේරුම? බොරු කියන එකනේ. එතකොට බොරු කකුලක්. බොරු කකුල්කාරයෝ කියන එක දන්නවන්නේ. මෙයා මේ වගේ කොටසක් එළියට දාලා ඒක ඔස්සේ ඇඟ ගලාගෙන යන්න සලස්සනවා. ටිකක් ලොකුවට අදින්නේ නැහැ. මම දන්නවනේ කට්ටිය ඇති. අදින්නේ නැත්තම් කුණුකමට. So කැන්දරස වගෝගෙන ඉන්නේ. සර් ඌ අඳින්නත් ඕනේද? ඇයි නැත්තම් පුතේ මෙහෙම වගුවක් විදිහට මෙහෙම ලොකුවට ඉඩ තියලා තියෙන්නේ මෙහෙම. දැන් ගෙනකොට ඔකුණ අහගෙන ඉඳලා නැහැ. අනිත් අය ඔක්කොම මේ විදිහට කරගෙන යන්නේ.
මේ බලන්න මෙයාගේ ව්‍යාජ්‍යපාද එවුග්ලිනාගේ තියෙන පුතේ කශිකාව. මේ වගේ කොටසක් තියෙනවා. මේකෙන් තමයි යා චලනය දක්වන්නේ. ඒක වන්නකොට යා මෙන්න චලනය. මේකේ පුතේ ඕගොල්ලන්ට ඉඩ තියෙනවනේ තව. ඇත්ත රූපේ තලවන්න ඉඩ තියන්න පුළුවන් නේද? ඇත්ත රූපේ තියෙනවා ඉතින්. වැඩි නෑ පොඩි රූපයක් තියෙන ඇත්ත රූපේ. බලන්න එහා පැත්තේ පිටුවේ චූටි රූපයක් තියෙන්නේ. චූටි රූපයක් තියෙන එක අලුත හැකිනේ. මෙයාගේ පැත්තකින් ඒකත් තලවනවා. මෙයාගේ පැත්තෙන් ඇත්ත රූපෙත් තලවනවා. ඊළඟ ඒවා නම් මම අඳින්නේ තව එකයි අඳින්නේ. අනිත් ඒවා ඉතින් රූපේ විතරයි අලවන්නේ. නේද? පුළුවන් නේ පොඩියට අලවන්න පුළුවන්. එව්ග්ලිනාවත් අඳින්න. ඉවර වුණාම කියන්නේ මම අනිත් එක්කෙනාවත් අඳින්න. ඉවරයි සර්. බහුතරයක් හරියන්න ඕනේ. එතකොට එව්ග්ලිනාත් ඉවර වුණාම මම පැරමීසියම්වත් දාන්න. උඩේක මකලා පැරමීසියම් දාන්නේ. දැන් ඊට පස්සේ අහන්න පස්සේ උඩේක මකලා එක දාන්නද කියලා ඊළඟට එන්න ඕනේ ඒක. එව්ග්ලිනා ඉවරයි සර්. ඇමීබා කොහොමද ඉවර ඇතිනේ නේද? ඊළඟ එක්කෙනා පුතේ පැරමීසිය. ගෑන් ළමයින්ගේ සිරප්පුවක්. මෙයාගේ වටේට තියෙන්නේ. අර කශිකාවනේ. මෙයාගේ මේ තියෙන ඒවාට කියන්නේ පුතේ පක්ෂම කියලා. පක්ෂම කියලා කියන්නේ. මම තව ලින්ක් එකක් එවන්නද පුතේ? මොකද මේ වගුව ඉවර කළාම තමයි නවත්තන්නේ අද. හරි?